ඔබ හදන්න පිටු අංක 25 මෙන්න මේ 10 වෙනි ප්‍රශ්නේ ද්‍රව වීදුරු ද්‍රව උෂ්ණත්වමානවල ද්‍රව්‍ය ලෙස ජලය යොදා නොගන්නේ ඇයිද පහදන්න. මේ තිබෙන ජලය යොදා ගන්නේ නැතිවීමට හේතුව 25 වෙනි ප්‍රශ්නය පොඩක් කියවන්න මම උත්තරේ දෙන්නම් ඔබට. 25 වීදුරු ද්‍රව උෂ්ණත්වමානවල ඇයි මේ රසදිය භාවිතා කිරීමක් කරන්නේ? වීදුරු ද්‍රව උෂ්ණත්වමානවල ද්‍රව්‍ය ලෙස ජලය යොදා නොගන්නේ ඇයිදයි පහදන්න කෙනෙකේදී. ඒකට හේතුව තමයි පුතා ජලය වෙනුවට අපි රසදිය පාවිච්චි කිරීමේදී තිබෙන වාසි නැත්නම් ජලයේ තියෙන අවාසිය තමයි එකක් ජලය වාෂ්පශීලී වීම වැඩි. හරිද? ජලයේ වාෂ්පශීලී වුණාම අර උඩ කොටසේ ජල වාෂ්ප තන්පත් වෙනවා එක. දෙක ජලය මගින් වීදුරු තෙත් කරනවා. ජලය වීදුරු තෙත් කරනවා. බිත්තිය තෙත් කරනවා. මේකෙදි මේ ඔය පෘෂ්ටිකාතතිය කියන එකේ බලපෑමක් තිබෙන්නේ. අපි පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේදී ඒක සාකච්ඡා කරනවා. තෙත් කිරීම අනිත් එක තමයි මේ ජලය පාර දෘශ්‍යයි. හරියටම තිබෙන මට්ටම අපිට එකපාරට බලා ගන්න බෑ. ඒක වාසිතික ඔක්කොම රසදිය තිබෙනවා. රසදිය වීදුරු තෙත් කරන්නේ නේ. අඩු වාෂ්පශීලතාවයක් තිබෙන්නේ. ඒ වගේම පාර අන්දයි. ඒ නිසා අපිට හරියට මට්ටම් බලා ගන්න පුළුවන්. මේව තමයි මේ ජලය සහ රසදියත් එක්ක ගත්තාම තිබෙන වෙනස. අපි එක පොඩි නෝට් එකක් දාගමු. ලියන්න මෙහෙම ද්‍රව්‍ය ලෙස ජලය යොදා නොගන්නේ ඇයි කියන එක නේද? ජලය යොදා නොගැනීමට හේතු. ජලය යොදා නොගැනීමට හේතු. right? ද්‍රව වීදුරු උෂ්ණත්වමානවල ද්‍රවය ලෙස ජලය යොදා නොගැනීමට හේතු. ජලය යොදා නොගැනීමට හේතු. right? පළවෙනි එක ලියමු. ජලය වැඩි වාෂ්පශීලතාවයකින් යුක්ත වීම. ජලය වැඩි වාෂ්පශීලතාවයකින් යුක්ත වීම. ජලය වැඩි වාෂ්පශීලතාවයකින් යුක්ත වීම. එකක්. දෙක. ජලය වීදුරු තෙත් කිරීම. ජලය වීදුරු තෙත් කිරීම. 3. ජලය පාර දෘශ්‍ය වීම. ජලය පාර දෘශ්‍ය වීම. පාර දෘශ්‍ය වීම. රසදියේදී ওই කරුණු තුනම වාසි විදියට එන්නේ. රසදිය යොදා ගැනීමට හේතු විදියට දාගන්න. රසදිය යොදා ගැනීමට හේතු අඩු වාෂ්පශීලතාවයක් තිබීම. අඩු වාෂ්පශීලතාවයක් තිබීම. වීදුරු තෙත් නොකිරීම. පාර ආන්ද වීම. පාර ආන්ද වීම. ඊළඟට මේ උෂ්ණත්වමානය ද්‍රවයක් වශයෙන් රසදියට වඩා මධ්‍යසාරයේ තිබෙන වාසි. මොනවාද මේ රසදියට වඩා මධ්‍යසාරයේ තිබෙන වාසි සහ අවාසි? අවාසි තමයි රසදියත් එක්ක සංසන්දනය කරද්දී පුතා මධ්‍යසාර වැඩි වාෂ්පශීලතාවයකින් යුක්ත වීම නිසා අවාසි. ඒ වගේම පාර දෘශ්‍ය වීම අවාසි. අර ජලයේ තිබෙන කාරණාව තමයි තෙත් කිරීම අවාසි. වාසි විදියට දෙන්නට පුළුවන් කාරණාව තමයි වැඩි ප්‍රසාරණතාවයක් තිබීම. රසදියට සාපේක්ෂව ප්‍රසාරණතාවය වැඩි. ඒ නිසා සංවේදීතාවය අපිට වැඩි කරගන්නට පුළුවන් කමක් ලැබෙනවා. අපි ලියන්නේ මෙහෙම රසදියට සාපේක්ෂව මධ්‍යසාරයේ අවාසි. රසදියට සාපේක්ෂව මධ්‍යසාරය යොදා ගැනීමේ අවාසි. මොනවාද අවාසි? 1. වැඩි වාෂ්පශීලී වීම. වැඩි වාෂ්පශීලතාවයකින් යුක්ත වීම. ඊළඟට වැඩි වාෂ්පශීලතාවයකින් යුක්ත වීම. ඊළඟට පාර දෘශ්‍ය වීම. තෙත් කිරීම. වීදුරු තෙත් කිරීම. වීදුරු තෙත් කිරීම. වීදුරු තෙත් කිරීම. ඊළඟට මේක තිබෙන අවාසි ඒ කියන්නේ මධ්‍යසාර යොදා ගැනීම අවාසි නෝ කිව්වේ වාසි රසදියට සාපේක්ෂව වැඩි ප්‍රසාරණතාවයක් තිබීම. රසදියට සාපේක්ෂව වැඩි ප්‍රසාරණතාවයකින් යුක්ත වීම. වැඩි ප්‍රසාරණතාවයකින් යුක්ත වීම. right? ඒතර අපි පළවෙනි එකේ ඉඳලා 12 වෙනි ගණන දක්වා ගණන් කිහිපයක් කළා. ගණන් කිහිපයක් නෙමෙයි ගොඩක් කළා. ඊටු ටික ඔබට තනියම කරගන්නට පුළුවනි. ඊටු ටිකට අදාළව විවරණයක් ඔබට
ලැබෙනවා. හරි නේද? ඒතර ඒක මේ ටියුට් එකේදී ආන්සර් ෂීට් එකක් වෙනම ඔබට ලැබෙනවා. ඒ නිසා ඒ ටික ලැබෙයි. ඊළඟට මේ ඝන ප්‍රසාරණයේ කොටස් ටිකයි දැන් අපිට කතා කරන්නට තිබෙන්නේ. දැන් අපි යමු ඊළඟට ඝන ප්‍රසාරණය කියන කොටස. ප්‍රසාරණයේ ඝන ප්‍රසාරණය කියන කොටස් ටිකට. මොකද අතම තාපේ පාඩමේදී පුතා ඔක්කොම පීරියඩ්ස් 60ක ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒතර මේ තිබෙන පීරියඩ්ස් 60ක ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ උෂ්ණත්ව මිතිය කියන කොටසට තිබෙන්නේ පීරියඩ් 6ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ පාඩමෙන් 10න් පංගුවක් විතර වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. උෂ්ණත්ව මිතියට. ඒතර අපි සාමාන්‍යයෙන් දින 10ක තිස්සේ තාපේ පාඩම ගණනවා කියලා හිතුවොත් එක දිනකදී කරන්න ඕන ප්‍රමාණය තමයි මේ උෂ්ණත්ව මිතිය කියන කොටස. ඒ නිසා මේවා ගොඩාක් වෙලා අරගෙන මුල් කොටස් කරා කියලා ලොකු වැඩක් නැහැ. මොකද මේවා සිලබස් එකේම ඔයාලට ලොකු ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් ඒවට දීලා නැහැ. දැන් සමහරලාට ඔයා වෙන පැල් බැඳන් කරන්නට පුළුවන්. ඒ නොදන්නකම. ඒතර මේකේ මේවට අවශ්‍ය වෙන තැන්. ඒතර මේවා බහුවර්ණ මට්ටමක් තමයි තිබෙන්නේ ගොඩක් වෙලාවට. බතා ඒවා මේ තිබෙන ටික ඔබ මම දීපු නෝට් එක හරියට බලාගත්තොත් ඒ ටික හරියටම කරගන්නට පුළුවනි. ඊළඟට තාපය පාස් පේපර්ස් පොත ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව ගොඩාක් ළමයි මෙසේජ් කරලා තිබෙනවා. ඒකේ තාපය පාස් පේපර්ස් පොතේ මම 2020 පේපර් එකේත් කාරණා ටික අඩංගු කරලා අලුත් පොතම ගහලා දෙන්නම් ඔබට. ඒකේ විතර මේ ටියුට්ස් ගන්න තැන්වලදී නම් ගන්න විදියක් හදලා දෙන්නට අමාරුයි. ඒක සිසුල්කයකට ඇවිල්ලා තමයි ගන්න ඕනේ. ඒ ඉතින් හැමදාම ඇවිල්ලා ගන්න බෑ. මම දවසක් දෙන්නම් මොකක් හරි පාස් පේපර්ස් ටික අරගෙන යන්න විදියට මම තව සති දෙකකින් විතර වගේ අලුත් පොත ගහලම ඔයාලට දෙන්නම් දවසක්. එදාට ඇවිල්ලා අවශ්‍ය නම් අරගෙන යන්නට පුළුවනි. සිසුල්කයකට එන්නට වෙනවා. එහෙම නැත්නම් ඔයාලට බුක් ෂොප් එකකින් තමයි ගන්නට වෙන්නේ. ඉතින් එහෙම ඒත් ඉතින් සරසවියකට වගේ ඇවිල්ලා තමයි ගන්නට වෙන්නේ රත්නපුරේ. ඒතකොට සාමාන්‍යයෙන් ඔය ගහලා තියෙන මිලටම තමයි හැමනොත් ගන්නට වෙන්නේ. රයිට් මම මේක ලෑස්ති කරලා දෙන්නම්. ඉතකන් ඔය දැනට දීපු ටික කරගෙන යන්නකෝ. මම මේක පාස්වර්ඩ් පොත් ටික ලෑස්ති කරලා දෙන්නම්. රයිට්. ඒකයි එහෙමනොත් පදාර්ථයේ යාන්ත්‍රික ගුණයි දෙකම ඔයාලට එක වෙලාව විදිය අරගෙන යන්න පුළුවන් විදියක් හදලා දෙන්නම්. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ මොකද අපිට තව මාසයක් නැත්නම් තව මාස දෙකක් හරි මේක පන්ති අරගන්න විදියක් නැත්නම් ඒතර ඔයාලට මේ පාඩම් ටික කරගන්න මම නොවැම්බර් මාසයේදී පළවෙනි සතිය දෙවෙනි සතිය වගේ වෙනකොට දවසක් දාලා දෙන්නම්. ඒ පොත් දෙකම ලෑස්ති කරලා පදාර්ථයේ යාන්ත්‍රික ගුණත් අපි කොහොමත් ලබන මාසෙ පටන් ගන්න ඕනේ. ඒතර ඔයාලේ පොත් දෙකම ගන්න විදිහට මම හදලා දෙන්නම්. හරි? රයිට්. එතකන් මේ ටික කරන්න. අපි බලමු අපි පිටු අංක 6 ඝන ද්‍රව්‍යයන්ගේ ප්‍රසාරණය කියන කොටස් ටික. ඝන ද්‍රව්‍යයන්ගේ ප්‍රසාරණය. පොඩක් දැන් බලමු මොකක්ද මේ ප්‍රසාරණය වෙනවා කියලා කියන්නේ කියලා. ඉස්සෙල්ලා හොඳට අහගන්න. අපි දැන් පදාර්ථයකට දැන් ඝනයක් තිබෙනවා. ඝන පදාර්ථයක් තිබෙනවා. අපි තුමු වාණය බෝලයක් තිබෙනවා. තඹ ගෝලයක් තිබෙනවා. මේකට අපි තාපය ලබා දෙනවා. හරිද? තාපය ලබා දෙනවා. දැන් මේ පාඩමේ මූලාරම්භයේදී මම ඔබට කීවා වස්තුවකට නැත්නම් පද්ධතියකට තාපය ලබා දීමේදී මොකද්ද වැඩි වෙන්නේ? එයාගේ කම්පන චාලක ශක්තිය, අභ්‍යන්තර ශක්තිය, චාලක ශක්තිය කියන කොටස වර්ධනය වෙනවා. ඒ වගේම මේ දැඟලිල්ල වැඩිවීමේදී, ඒතර මේ කට්ටිය කැළමෙන ගතිය කම්පන චාලක ශක්තිය වැඩි වෙනකොට අණු අතර පරතරයද යම් ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. ඒතර මේ ලබා දෙන තාප ප්‍රමාණයෙන් කොටසක් චාලක ශක්තිය වැඩිවීමට යෙදෙනවා. තව ටිකක් මේ කට්ටිය අණු පරතර වැඩිවීම සඳහා යොදවා ගන්නවා. පරතරය පොඩ්ඩක් වැඩි වෙනවා. පරතරය වැඩි වෙනවා. එතකොට දැන් ඉස්සෙල්ලා යම්කිසි දැන් පරමාණුවක් ගත්තාම තම අණුවක් ගත්තාම යම් මද්ද පිහිටුමක් වටා දෙපැත්තට මෙහිම කම්පණය වෙමින් ඉන්නවා නම් ඒ කම්පණය වෙමින් දැන් උදාහරණයක් විදිහට මම මේ තිබෙන පිහිටුම මද්ද පිහිටුම අරගෙන මම මේ දෙපැත්තට කම්පණය වෙමින් ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් තාපය දුන්නම ඒතර මම අණුවක් කියලා හිතුවොත් මම කම්පණය වීමේදී මා දෙපැත්තට ඉස්සෙල්ලට වඩා වැඩි විස්තර සහිතව කම්පණය වෙන්නට පටන් ගන්නවා. ඒතර මගේ පොඩක් මම ඊට වඩා දැඟලිල්ල වැඩි. තේරෙනවද? ඉස්සෙල්ලා ප්‍රමාණයට වඩා දැන් මගේ දැඟලිල්ල ඊට වඩා වැඩි වෙනවා. මොකක් වුණාමද? තාපය දුන්නම. තාපය දුන්නම මේ විදිහට දැඟලිල්ල වැඩි වෙනව නම් දඟලන්නට අවශ්‍ය වෙන ඉඩ ප්‍රමාණය කියන එක දැන් අපි පදාර්ථයක වොලියුම් එක පරිමාව කියලා කියන්නේ ඊට අයිති වෙලා තිබෙන පරමාණු ටික ඔක්කොම දඟලමින් ඉන්න ප්‍රදේශය කියන එකනේ. දැන් මගේ පරිමාව කියලා කියන්නේ මම සෑදී තිබෙන අණු ටික දඟලමින් ඉන්න ප්‍රදේශයනේ මගේ පරිමාව කියන්නේ.
ඒතර අපි වානේ බෝලයක පරිමාව කියලා කියන්නේ ඒ වානේ බෝලයේ හැදිලා තිබෙන පරමාණු ටික කම්පණය වෙමින් ඉන්න කොටසනේ. ඒතර උෂ්ණත්වය වැඩි වුණාම නැත්නම් පද්ධතියකට තාපය ලබා දුන්නාම මේ කට්ටියගේ කැළඹීම වැඩි වෙනවා නම් ඊට අදාළව ඒ කට්ටිය අත් කරගෙන තිබෙන ඉඩ ඉස්සල අවස්ථාවට වඩා පොඩ්ඩක් වැඩි වෙනට බලනවා. පරිමාව වැඩි වෙනවා. ඒතර අපි ඉස්සල මම කියවනේ පද්ධතියකට තාපය දෙනකොට අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවනේ චාලක ශක්තිය කොටස. අණු අතර පරතරයත් පොඩ්ඩක් දැන් වැඩි කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා චාලක ශක්තිය වැඩි වෙද්දී. අණු අතර පරතරය වැඩි වෙනවා පරිමාව වැඩි වෙද්දී. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වීමේදී පරිමාව වැඩි වෙන්නට ඕන කියන එක නේද? එයාලගේ ජ්‍යාමිතිය ප්‍රමාණය කියන එක ලොකු වෙනවා, වැඩි වෙනවා. උෂ්ණත්වය පල්ලෙහා බහිනකොට පරිමාව මොකද වෙන්නේ? අඩු වීමකට ලක් වෙනවා. බලන්න ওই කාරණාව අපිට තේරෙනවද කියලා මම ඒක පොඩි පැහැදිලි කිරීමක් උතනදී කරලා තිබෙනවා. පදාර්ථයකට බාහිරින් තාපය ලබා දුන් විට පදාර්ථයකට බාහිරින් තාපය ලබා දුන් විට ඉන් වැඩි කොටසක් අංශවල කම්පන චාලක ශක්තිය වැඩි කර ගැනීම සඳහා යෙද වෙන අතර. හරි? මේ හරියට මේක ඩීප්ලි ගැඹුරින් මේ ක්‍රියාව ඔබ ඔලුවට ගන්න. ඒතකොට টොප් එකට මේවා තේරෙනවා. රයිට්? පදාර්ථයකට බාහිරින් තාපය දුන්නම වැඩි ප්‍රමාණයක් යෙද වෙන්නේ කුමක් සඳහාද? චාලක ශක්තිය වැඩි කර ගැනීම සඳහා. යෙදවෙන අතර ඉතිරි කොටස අංශු අතර පවතින මධ්‍යන්න දුර වැඩි කර ගැනීම සඳහා යෙදවේ. කියන්නේ අංශුන් අතර තිබෙන මධ්‍යන්න දුර වැඩි කර ගැනීම සඳහා ඉතුරු ප්‍රමාණය යොදවා ගන්න. එසේම කිසියම් පදාර්ථයකින් තාපය ඉවත් කළාම තාපය දුන්නමනේ ඔහොම වෙන්නේ. තාපය ඉවත් කරපුවාම අංශු වල කම්පන චාලක ශක්තිය අඩුවන අතර පවතින මධ්‍යන්න දුර ප්‍රමාණයද අඩු වේ. සරලයි. තාපය දුන්නම කම්පන චාලක ශක්තිය වැඩි වෙනවා. මධ්‍යන්න දුර වැඩි වෙනවා. තාපය ඉවත් කරාම කම්පන චාලක ශක්තිය අඩු වෙනවා. මධ්‍යන්න දුර අඩු වෙනවා. හොඳට තේරෙනවනේ. ඊළඟට මම ඔබට කිව්වා අංශු වල කම්පන චාලක ශක්තිය වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. කම්පන චාලක ශක්තිය අඩු වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් වස්තුවක තම් පදාර්ථයක උෂ්ණත්වය ඉහළ යාමේදී පරිමාව වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වීමේදී පරිමාව අඩු වෙනවා. සංකෝචනය වෙනවා. ප්‍රසාරණය වෙනවා. සංකෝචනය වෙනවා. බලන්න මෙතනදී මේ අනුව එතකොට මේකෙදී අංශු වල කම්පන චාලක ශක්තිය වැඩි වීමේදී උෂ්ණත්වය වැඩි වෙන අතර කම්පන චාලක ශක්තිය අඩු වීමේදී උෂ්ණත්වය අඩු වේ. අංශු අතර පවතින මධ්‍යන්න දුර වැඩිවීම වැඩිවීම ප්‍රසාරණය ලෙසද අන්න එක හයිලයිට් කරගන්න පුතා. අංශු අතර පවතින මධ්‍යන්න දුර වැඩිවීම ප්‍රසාරණය ලෙසද මධ්‍යන්න දුර අඩුවීම සංකෝචනය ලෙසද හැඳින්වේ. හරිනේ? අංශු අතර පවතින මධ්‍යන්න දුර වැඩිවීම ප්‍රසාරණය ලෙසද මධ්‍යන්න දුර අඩුවීම සංකෝචනය ලෙසද හැඳින්වේ. මේ අනුව ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වයේ වැඩිවීමේදී ඒ ප්‍රසාරණය වන බවත් මේ අනුව ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වයේ වැඩිවීමේදී එකත් හයිලයිට් කරගන්න. මේ අනුව ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වයේ වැඩිවීමේදී එය ප්‍රසාරණය වන බවත් උෂ්ණත්වයේ වැඩිවීමේදී එය ප්‍රසාරණය වන බවත් උෂ්ණත්වයේ අඩුවීමේදී එය සංකෝචනය වන බවත් පැවසිය හැක. උෂ්ණත්වයේ වැඩි වෙනකොට ප්‍රසාරණය වන බවත් උෂ්ණත්වයේ අඩුවීමේදී සංකෝචනය වන බවත් අපිට පවසන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඝන ද්‍රව්‍යයක ජ්‍යාමිතික මිනුම් ලෙස දිග වර්ගඵලය හා පරිමාව ලැබෙන බැවින් ඝන ද්‍රව්‍යයක ප්‍රසාරණය ලෙස පහත් සදාන් අවස්ථා වෙන වෙනම සාකච්ඡා කරනු ලැබේ. ඒතර අපි ඝන ප්‍රසාරණයේදී දිග වැඩිවීමත් කතා කරනවා, එයාගේ වර්ගඵලය වැඩිවීමත් කතා කරනවා, එයාගේ පරිමාව වැඩිවීමත් කතා කරනවා. නමුත් ද්‍රවයක දිග වැඩිවීමක් ගැන කතා කරන්නේ නැහැ. ද්‍රවයක වර්ගඵල වැඩිවීමක් ගැන කතා කරන්නේ නැහැ. ද්‍රවයක පරිමාව වැඩිවීම විතරයි අපි කතා කරන්නේ. මේකෙදි දිග වර්ගඵල පරිමාව තුනම කතා කරනවා. පැහැදිලිද? දැන් අපි බලමු රේඛීය ප්‍රසාරණය. රේඛීය කියන්නේ දිග කියන එක නේද? ඒතර දණ්ඩක දිග වැඩි වෙන ප්‍රමාණය. දැන් මොකක් හරි අපි වාහනේ දණ්ඩක් ගන්නවා. හරිද? දණ්ඩක් අරගෙන උෂ්ණත්වය වැඩි කරනවා. ඒතර යාගේ දිග වැඩි වෙනවා. දිග වැඩි වෙන ප්‍රමාණය. රේඛීය ප්‍රසාරණ විදිහට අපි හඳුන්වා දෙනවා. පැහැදිලිද? රයිට්. අපි සඳහන් කර ගැනීමක් කරමු තා පිටු අංක 7 රේඛීය ප්‍රසාරණය කියන තැනින් මෙම ලියා ගන්න. රේඛීය ප්‍රසාරණය. රේඛීය ප්‍රසාරණය කියන තැන මෙම ලියමු. උෂ්ණත්වය ඉහළ යාමකදී ඝන ද්‍රව්‍යක
දිග ප්‍රමාණයක සිදුවන ප්‍රසාරණය ඝන ද්‍රව්‍යක දිග ප්‍රමාණයක සිදුවන ප්‍රසාරණය රේඛීය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. රේඛීය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. රේඛීය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. right. එතකොට අපි ගත්තොත් අපි හිතමු මේ බලන්න මෙහෙම L දිගක් තිබෙනවා. මේ තිබෙන අපි හිතමු තම දණ්ඩක් මේක L දිගක් තිබෙන තඹ දණ්ඩක්. තේරුණාද? මෙයාගේ උෂ්ණත්වය 10කින් වැඩි කරනවා. මෙයාගේ උෂ්ණත්වය 15කින් වැඩි කරනවා. ඇත්තටම ඉන් පස්සේ බලපුවාම මේ දණු දෙකේ දිගවල් සමානද අසමානද කියලා හෙව්වොත් බෙලඟ උත්තරයක් තිබෙනව නේද? මේ දණ්ඩේ දිග මම L1 කියලා හිතුවොත් මේ දණ්ඩේ දිග මම L2 කියලා හිතුවොත් L1 ගේ අගයට වඩා L2 ගේ අගය වැඩිනේ. මේ දණ්ඩේ දිග මේ දණ්ඩ උෂ්ණත්වය 10කින් වැඩි කරපුවාම උෂ්ණත්වය 15කින් වැඩි කරපුවාම උෂ්ණත්වය වැඩි වෙන ප්‍රමාණය වැඩි වෙනකොට උෂ්ණත්වය 10කින් වැඩි කරපුවාම 10කින් වැඩි කරනවා. ඒතර පිටා මේකෙදී 15කින් වැඩි කරනවා. ඒතර මේ දණ්ඩේ දිගවල් වෙනස්. අපි තව අවස්ථාවක් ගමු. ඒතර මේකෙදී මේ දණ්ඩ L දණ්ඩක් දිග තිබෙනවා. මේ තිබෙන එක මේක 2L දිගක් තිබෙනවා. මේ තිබෙන එක තඹ දණ්ඩක් මේකත් තඹ දණ්ඩක්. උෂ්ණත්වය වැඩි කරනවා 10කින්. මේ වෙලාවේදීත් උෂ්ණත්වය වැඩි කරනවා 10කින්. ඔබට තේරෙනවද මේ දණ්ඩේ දිග වැඩි වෙන ප්‍රමාණයයි මේ දණ්ඩේ දිග වැඩි වෙන ප්‍රමාණය සමාන වෙන්නේ නැහැ කියලා? මේ දණ්ඩේ දිග වැඩි වෙන ප්‍රමාණයට වඩා මේ දණ්ඩේ දිග වැඩි වෙන ප්‍රමාණය වෙනස්. ඒ වගේම සමාන දිගති දණු දෙකක් තිබෙනවා. උතර මේකෙදී සමාන දිගති දණු දෙකක් තිබෙනවා. මේ තිබෙන දණු දෙක හදලා තිබෙන්නේ ಜಾති දෙකකින්. මේක හදලා තිබෙන්නේ තඹ වලින්, මේක හදලා තිබෙන්නේ ඇල්මිනියම් වලින්. උෂ්ණත්වය 10ක් සෙල්සියස් වලින් වැඩි කරපුවාම අවස්ථාවේදී මෙයාගේ දිග සමාන තත්වයකටපත් වෙන්නේ නැහැ. මම මේ කියන්න හදන්නේ යම්කිසි දණ්ඩක උෂ්ණත්ව වැඩිවීමකදී දිග වැඩි වෙන ප්‍රමාණය කියන එකට බලපාන ප්‍රධාන කාරණාවන් තුනක් තිබෙනවා. යම් දණ්ඩක උෂ්ණත්ව වැඩිවීමේදී යම් උෂ්ණත්වයක් වැඩි වුණාම නැත්නම් දණ්ඩක උෂ්ණත්වය වැඩි වෙනකොට දිග වැඩි වෙන ප්‍රමාණය, ඒ කියන්නේ ප්‍රසාරණය වෙන ප්‍රමාණය හෝ උෂ්ණත්වය අඩු වෙනකොට සංකෝචන වෙන ප්‍රමාණය කියන එකට බලපැවැත්වෙන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. එක, ඒ දණ්ඩ හදලා තිබෙන්නේ කාගෙන්ද? මොන જાතියෙන්ද? දෙක, ඒ දණ්ඩේ දැනට තිබෙන දිග කොච්චරක්ද? තුන, ඒ දණ්ඩ කොච්චර ප්‍රමාණයකින් උෂ්ණත්වයේ වැඩිවීම හෝ අඩුවීම සිද්ධ වෙනවද? මේ වෙලාවේදී උෂ්ණත්වය වැඩි වෙන ප්‍රමාණය වෙනස්. මේ වෙලාවේදී දණ්ඩේ ආරම්භක දිග වෙනස්. මේ වෙලාවේදී දණ්ඩ හදලා තිබෙන જાතිය වෙනස්. ඒ නිසා දණ්ඩක් අරගෙන උෂ්ණත්වය වැඩි කරපුවාම දිග වැඩි වෙන ප්‍රමාණය කියන එක රඳනවා කරුණු තුනක් මත. එක, දණ්ඩ හදලා තිබෙන ද්‍රව්‍ය. දෙක, දණ්ඩේ ආරම්භක දිග. තුන, උෂ්ණත්වයේ සිදුවන වෙනස. මෙන්න මේ තිබෙන තත්වයේ හේතුවෙන් අපි යම් කිසි ද්‍රව්‍යයක යම් මැටීරියල් එකකට අදාළව අනන්‍යව මේ වැඩිවීම කියන එකට අර්ථ දැක්වීමක් කරනවා. එතකොට අපිට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. යම් ද්‍රව්‍යයක ඒකක දිගක දැන් අපි සංසන්දනය කරනකොට අපිට ඒක කියන්න පුළුවන් වෙන්නේ අපි කියන්න පුළුවන් යම් ද්‍රව්‍යයක ඒකක දිගක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමේදී දැන් ඔයාලට අපිට කිව්වොත් එහෙම යම් ද්‍රව්‍යයක මොකක් හරි ද්‍රව්‍යයක් දණ්ඩක් අරගෙන ඒකක දිගක කියලා කියන්නේ 1 මීටර් ගමුකෝ අපි එකක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමේදී එම දණ්ඩයේ සිදුවන දිගෙහි වැඩිවීම අපි කියනවා එම අදාළ ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණය කියලා. ඒතරපත අපි මේක නියතයක් කරනවානේ. ඒතර උෂ්ණත්වය වැඩි වෙන්නේ එකකින් විතරයි. උෂ්ණත්වය එකකින් වැඩිවීමේදී ඒකක දිගකින් යුතු දණ්ඩක දිග වැඩි වෙන ප්‍රමාණය
එම අදාළ මැටීරියල් එකේ එම අදාළ ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය විදිහට අපි හඳුන්වා දෙනවා. රේඛීය ප්‍රසාරණතාවය කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමේදී නැත්නම් ඒකකයකින් ඉහළ නැංවීමේදී උෂ්ණත් දිග වැඩි වෙන ප්‍රමාණයකින් අර්ථය. අපි ඒක මෙහෙම සඳහන් කර ගැනීමක් කරමු. ලියන්න මෙහෙම මේකෙදී රේඛීය ප්‍රසාරණතාවය කියන එක ලියමු. යම් ද්‍රව්‍යයකින් සැදී ඒකක දිගකින් යුතු දණ්ඩක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමේදී දණ්ඩේ දිගෙහි සිදුවන වැඩිවීම එම දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය ලෙස හැඳින්වේ. එම දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය ලෙස හැඳින්වේ. උතන යටින් තිබෙනවා මේ L1 L2 කියලා මේ අවස්ථා දෙකේදී දිගවල් දීලා පොඩක් අපි බලමු. මෙන්න මෙහෙම තිබෙනවා මේ θ1 උෂ්ණත්වයේදී දණ්ඩේ දිග මා දීලා තිබෙනවා L1 කියලා. right. θ2 උෂ්ණත්වයේදී දණ්ඩේ දිග මා දීලා තිබෙනවා තුන රූප සරහනක් L2 කියලා. right. θ1 වලදී තුන θ2 θ1ට වඩා වැඩි අගයක තිබෙන. දැන් මේක උෂ්ණත්වයේ θ1 මේක උෂ්ණත්වයේ θ2 වැඩි θ1ට වඩා රත් කරලා තිබෙන්නේ. දැන් අපි රේඛීය ප්‍රසාරණතාවයේ අර්ධයක් වීමට අනුව මෙන්න මෙහෙම එන්නේ. රේඛීය ප්‍රසාරණතාවය කියලා අපි ඒකට කියන්නේ. හරිද? අපි රේඛීය ප්‍රසාරණතාවය කියලා කිව්වේ ඒකක දිගකින් යුතු දණ්ඩක උෂ්ණත්වය ඒකක එකකින් වැඩිවීමේදී. ඒතර මේකට අපිට ලියන්න පුළුවන් දිගෙහි වෙනස. බෙදීම මුල් දිග වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. දිගෙහි වෙනස බෙදීම මුල් දිග වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. තේරුණාද? රේඛීය ප්‍රසාරණතාවය කියලා කියන්නේ දිගෙහි වෙනස බෙදීම මුල් දිග වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ ඒකක දිගකින් යුතු දණ්ඩකනේ. දැන් මෙච්චර දිග වැඩිවීමක් වෙලා තිබෙන්නේ L1 දණ්ඩකනේ. එහෙනම් එක L1 ඊතර ඒකක දිගකින් කියනකොට ඒක L1 වලින් බෙදුවා. ඊතර මේ සූත්‍රයේදී රේඛීය ප්‍රසාරණතාවය සාමාන්‍යයෙන් දක්වන්නේ ඇල්ෆා කියලා. ඇල්ෆා සමානයි L2 ඍණ L1 බෙදීම L1 θ2 ඍණ θ1 කියලා සම්බන්ධයක් එනවා. මේක හරස් ගුණ කරන්න පුළුවන්. මේක හරස් ගුණ කරපුවාම ඔබට ලැබෙනවා මේකෙදී L2 ඍණ L1 සමානයි. මේකෙදී L1 වරක් ඇල්ෆා θ2 ඍණ θ1. මේ L1 මේ පැත්තට දාත හැකි. L2 සමානයි L1 වරක් 1 ධන ඇල්ෆා θ2 ඍණ θ1 කියලා අගයක් ලැබෙනවා. ඊට වලට මේ තිබෙන එකේදී ඔබට පුළුවන් මේකෙදී කොටු කර ගැනීමක් කරන්න පුළුවන්. මෙන්න මෙතන පුතා මෙන්න මේකෙන් අපි ගන්නෙ මේ L2 ඍණ L1 කියලා කියන්නේ ඩෙල්ටා L කියන අර්ථය ගන්න පුළුවන්. ඒතර අපිට නැත්තම් මෙහෙම කෙලින්ම ගත හැකි. නැත්තම් මෙහෙම කෙලින්ම අපි ගත්තොත් ආපහු පාරක් ඇල්ෆාගේ අගය සමාන වෙනවා ඩෙල්ටා L බෙදීම L ඩෙල්ටා θ කියලා සම්බන්ධයක්. උතනදී යටින් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා L ගේ අගය L ඇල්ෆා ඩෙල්ටා θ කියලා සම්බන්ධයක්. මේකත් කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්.
උතර මේකෙදී කවුද මේ ඩෙල්ටා L කියලා කියන්නේ? දිගෙහි වෙනස. දිගෙහි වෙනස. මේකෙදී L කියලා කියන්නේ මුල් දිග. මේකෙදී ඩෙල්ටා ටීටා උෂ්ණත්ව වෙනස. තේරුණාද? ඩෙල්ටා L කියන්නේ දිගෙහි වෙනස, L කියන්නේ මුල් දිග, ඩෙල්ටා ටීටා උෂ්ණත්ව වෙනස. රයිට්. ඔතන තිබෙන ඉඩෙහි ওই ටික විතරයි ලියා ගන්න තිබෙන්නේ. ඔබ රූපසරහන ඇඳලා තිබෙන්නේ. ඔබ මේ ටික පල්ලෙහාට ලියාගෙන යන්න තිබෙන්නේ. පැහැදිලිව ලියන්න. ඔබ මේක කොටු කරගන්න, මේකත් කොටු කරගන්න, මේ තුන දාගැනීමක් කරන්න. රයිට්. කරන්න බලන්න. ලියන්නකෝ. ඔය ටික ලියා ගන්න. රයිට්. ඊට පස්සේ අපි හදමු මෙන්න මේ ගැටලුව. පොඩක් ඊට කලින් මේක තාද මේ මෙතනදී බලන්න මේක ඒකක ගත්තාම රේඛීය ප්‍රසාරණතාවයේදී දැන් මෙතන මේ තිබෙන දිගෙහි වෙනසක එකක කියලා කියන්නේ මීටරනේ. බෙදීම මෙතන තිබෙන්නේ දිගක්, ආපහු වෙන්නේ මීටර. මෙතන තිබෙන්නේ උෂ්ණත්ව වෙනසක්. උෂ්ණත්ව වෙනස ඔබට කෙල්වින් වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඕනනම් සෙල්සියස් වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. මම ඉස්සෙල්ලත් ඔබ වේලාවකදී කිව්වා උෂ්ණත්ව වෙනසක් ආදේශ කරන වේලාවකදී උෂ්ණත්වය නෙමෙයි උෂ්ණත්ව වෙනසක් දානකොට ඔබ කෙල්වින් වලින් දැම්මත් කමක් නැහැ, ඔබ සෙල්සියස් වලින් දැම්මත් කමක් නැහැ කියලා. ඒ නිසා තීටා 2 තීටා 1 උෂ්ණත්ව වෙනසක් නිසා ඔබ කෙල්වින් දාන්නත් පුළුවන්, සෙල්සියස් දාන්නත් පුළුවන්. ඒතර මේ මීටරේ කපලා යනවනේ. ඒතර මේක උඩට ආපුවම අපිට කෙල්වින් ඍණ 1 කියන එක ලැබෙනවා. හෝ ඔබ මෙතන සෙල්සියස් දැම්මොත් සෙල්සියස් ඍණ 1 කියලා උත්තරේ එනවා. ඒ නිසා රේඛීය ප්‍රසාරණතාවයේ ඒකක විදියට ඔබට සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට ඉදිරිපත් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඒකේ වැදගත් කියන එක උඩින් බලන්න. රේඛීය ප්‍රසාරණතාවයේ ඒකක සෙල්සියස් අංශකයට හෝ නැත්නම් කෙල්විනයට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. රේඛීය ප්‍රසාරණතාවයේ අගය වස්තුව පවතින උෂ්ණත්වයේ මත ඊ타ත්ම සුළු වශයෙන් වෙනස් වේ. රේඛීය ප්‍රසාරණතාවයේ අගය වස්තුව පවතින උෂ්ණත්වයත් එක්කලා ඊ타ත්ම කුඩා ප්‍රමාණයන්ගෙන් වෙනස් වීමකට භාජනය වීමක් සිදු වෙනවා. එහෙත් විශේෂයෙන් සඳහන් කර නොමැති විටක ගණනය කිරීමේදී ඒ පිළිබඳව සලකා බැලිය යුතු නොවේ. එවිට ගණනය කළ ලබන උෂ්ණත්ව පරාස සඳහා මධ්‍යම රේඛීය ප්‍රසාරණතාවය අගය යොදාගෙන. ඒ කියන්නේ දැන් ඇත්ත කතාව මේකයි. දැන් අපි මෙතනදී මම අර ඉස්සෙල්ලත් ඔබට කිව්වා ඒ කතාව. දැන් හරිනම් මේ දණ්ඩේ දැන් මේ අර්ධැක්වීමට අනුව ඒකක දිගකින් යුතු දණ්ඩක දැන් මීටර 1ක් දිග දණ්ඩක් තිබෙනවා. හරිද? උතරදී අපි නිකන් හිතුවොත් එහෙම අපි හිතුව මීටර 1ක් දිග තම දණ්ඩක් තිබෙනවා කියලා හිතන්නකෝ. හරිද? දැන් මේ ඩෙල්ටා L සමානයි L ඇල්ෆා L ඩීලානේ. ඒතර L දිගති තම දණ්ඩක් තිබෙනවා. එතකොට උෂ්ණත්වය අපි හිතමු මීටර 1ක් දිග තම දණ්ඩක් තිබෙනවා. ඒතර මේක මම උෂ්ණත්වය 25 ඉඳලා 26ට ගෙනකොට දිග වැඩි වෙන ප්‍රමාණයක් තියෙනවනේ. මොකක් කර අපි හිතමු ඩෙල්ටා L දිගක් එනවා කියලා. මම උෂ්ණත්වය 80 ඉඳලා 81 දක්වා ගෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ වෙලාවේදීත් මම කරේ මීටර 1ක් දිග තඹ දණ්ඩක මීටර 1ක් දිග තඹ දණ්ඩක් මේකදී 1 මීටර දිග තිබෙනවා තඹ දණ්ඩක් තිබෙන්නේ. මීටර 1ක් දිග තඹ දණ්ඩක උෂ්ණත්වය එකකින් වැඩි කිරීමනේ. මේ වෙලාවේදීත් මීටර 1ක් දිග තඹ දණ්ඩක උෂ්ණත්වය එකකින් වැඩි කිරීමනේ. ඒතර අවස්ථා දෙකේදීම තඹ දණ්ඩක් තිබෙන්නේ උෂ්ණත්වය එකකින් වැඩි කරලා තිබෙන්නේ. හැබැයි මේක 25 ඉඳලා 26ට වැඩි වෙලා තිබෙන්නේ. මේක 80 ඉඳලා 81ට වැඩි වෙලා තිබෙන්නේ. ඔය පවතින උෂ්ණත්ව දෙක අගයන් දෙකක් නිසා මේ වෙලාවන් දෙකේදී මේකේ දිග වැඩි වෙන ප්‍රමාණය සමාන නැහැ. ඒ කියන්නේ පුතා දැන් අර අර්ධැක්වීමට අනුව ඒකක දිගකින් යුතු දණ්ඩක මීටර 1යි උෂ්ණත්වය එකකින් වැඩි වීමේදී 25 ඉඳලා 26ට ඒකක දිගකින් යුතු දණ්ඩක උෂ්ණත්වය 80 ඉඳලා 81 දක්වා වැඩි වීමේදී එකකින් වැඩි වීමේදී. නමුත් මේ අවස්ථා දෙකේදී මෙතනට එන අගයන් දෙක දෙකක්. ඒකේ තේරුම රේඛීය ප්‍රසාරණතාවය කියන එක එය පවතින උෂ්ණත්වය මොකක්ද කියන එක මත යැපෙනවා. මේක 25 ඉඳලා 26ට මේක 80 ඉඳලා 81ට. ඒතර මේ පවතින්නේ මොන උෂ්ණත්වයේද කියන එක ඒකට වැදගත් කියන එකයි මේ කියන්නේ. නමුත් ඔබ තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ අපිට අපේ සීමාවේදී අපි
ඒ පිළිබඳව සලකා බලන්නේ නැහැ. ඔබට ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට ඔබට තිබෙන්නේ මේක දැනගන්න එක විතරයි. රේඛීය ප්‍රසාරණතාවය කියන එක උෂ්ණත්වයේ මත සුළු වශයෙන් යැපෙනවා. වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ රේඛීය ප්‍රසාරණතාවයගේ වස්තුව පවතින උෂ්ණත්වයේ මත සුළු වශයෙන් වෙනස් වේ. ඔබට වගන්තියක් තිබුණොත් රේඛීය ප්‍රසාරණතාවයගේ උෂ්ණත්වයේ මත සුළු වශයෙන් වෙනස් වේද? ඔව් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. හැබැයි මේ එහෙත් විශේෂයෙන් සඳහන් කරනු මැති අවස්ථාවකදී විශේෂයෙන් සඳහන් කළ නැත්නම් ගණනය කිරීමේදී ඒ පිළිබඳව සලකා බැලීමක් කරන්න ඕනවක් නැහැ. ගණනය කිරීමේදී ඒ පිළිබඳව සලකා බැලීමක් සිදු කළ යුතු නොවේ. සලකා බලන්න ඕන නැහැ. එවිට ගණනය කරනු ලබන උෂ්ණත්ව පරාසය සඳහා උෂ්ණත පරාසයක් සඳහා මධ්‍යන්න රේඛීය ප්‍රසාරණතාවයේ අගය යොදාගනි. අපි යම්කිසි පරාසයක් වෙනුවෙන් මධ්‍යන්න රේඛීය ප්‍රසාරණතාවයේ අගය තමයි අපි යොදා ගැනීමක් අපි සිද්ධ කරන්නේ. පැහැදිලිද? තේරුම් ගියාද? මෙතනදී අපි බලමු දැන් මේකේ හදන්නට උෂ්ණත්ව පිටු අංක 25 ඝන ප්‍රසාරණය කියන එක යටතේදී 13 වෙනි ප්‍රශ්නය 13 වෙනි ප්‍රශ්නය right පරිසරයේ උෂ්ණත්වය 20ක් සෙල්සියස් තිබියදී තඹ වලින් තැනූ ගුවන් කම්බියක දිග මීටර් 50ක් විය. පරිසරයේ උෂ්ණත්වය 30ක් දක්වා වැඩි වූ විට කම්බියෙහි අලුත් දිග කොපමණ වේද? කෙලිම ඔබට මේ සම්බන්ධය භාවිතා කරන්නට පුළුවනි. මේකේ L2 සමානයි L1 වාරයක් 1 ධන ඇල්ෆා තීටා 2 ඍණ තීටා 1 සමතාවය පාවිච්චි කරන්න. L2 අගය සමානයි L1 වාරයක් මේකෙදී 1 ධන ඇල්ෆා තීටා 2 ඍණ තීටා 1. ඊට පසු දිගනේ අහන්නේ නේද? අලුත් දිග කුමක් වේද? අලුත් දිග කුමක් වේද? තඹබල රේඛීය ප්‍රසාරණතාවයේ දීලා තිබෙනවා. L1 කියන්නේ මීටර 50යි. මේ අගය 50යි 1 ධන ඇල්ෆා 16.5 වැඩි කිරීම 10^6යි. 16.5 වැඩි කිරීම 10^6 වැඩි කිරීම තීටා 2 කියන්නේ 30 තීටා 1 කියන්නේ 20 30න් 20ක් අඩු වුණාට පස්සේ 30 20ක් අඩු වුණාට පස්සේ ලැබෙන්නේ 10. උත්තරය ලැබෙනවා 50. මෙතනදී 1 ධන 16.5 වැඩි කිරීම. ඒතර 1.65 මෙතන 10ක් ගත්තා, එතන 10ක් ගත්තා, 10/4යි. මොකද තිබෙන්නේ නේද? එතකොට 50 වැඩි කිරීම 1.0.0.165 නොවගේ එකක් සුළු කරන්න තිබෙන්නේ. එතකොට බලන්න කී දෙන්නේ කියලා. පනහයි දශම බිඳුවයි 8.25යි. උත්තරේනවනේ 50.0.825යි මීටර කියලා උත්තරයක් එයි. 50.0.825යි. ඊට පස්සේ ඔබ බලන්න ඊළඟට 14 වෙන ප්‍රශ්නය 14. එතනදී ඔබට වාහනයවල ප්‍රසාරණතාවයේ උමනා වේවි 12 වැඩි කිරීම 10/6 කියලා ගන්න. වාහනයවල රේඛීය ප්‍රසාරණතාවය ඕන වෙයි. වාහනේ රේල් පීලකනේ තිබෙන්නේ. වාහනයවල රේඛීය ප්‍රසාරණතාවය 12 වැඩි කිරීම 10/6. වාහනයවල රේඛීය ප්‍රසාරණතාවය 12 වැඩි කිරීම 10/6. මේකදී උතුරු යුරෝපීය රටක දුම්රිය මාර්ගයක තිබෙන වාහනේ රේල් පීලක දිග සීත ඍතුවේදී ඍණ 10ක් වූ දිනක මීටර 12ක් විය.
ග්‍රීස්ම ඍතුවේදී 40ක් වන දිනයක පීලි ස්පර්ශ නොවීමට නම් ඍණ 10 දී පීලි අතර තිබිය යුතු අවම පරතරය ස්පර්ශ නොවීමට නම් අවම පරතරය නැහන්නේ. ත්‍රිපතා මේ තිබෙන්නේ පීලි දෙකක් අතර ඔහම තිබෙනවා කියලා හිතන්නකෝ. දැන් පීලි රේල් පීලි ඔබ දන්නවා කොහොමද රේල් පීලි හදලා තිබෙන්නේ මේ පොඩි ગેප් එකක් එක්ක රයිට්. ත්‍රිපතා මෙහෙම ඔය වගේ මේ වගේ තිබෙනවා. මම පීලි තිබෙන්නේ. ත්‍ර මේකේ මම අනිත් පීලිත් මෙහෙම ගත්තොත් ඔහොමනේ තිබෙන්නේ නේද? ඔහොම තිබෙනවා. හරිද? තව ඉස්සරහට තිබෙනවා ඉතින්. අපි මෙතනදී මේ එක පීලක් ගමු මේ වැඩේට. දැන් ඔහොම තිබෙනවා. දැන් අපි මේ පීලි දෙක ගමුකෝ. මේක මේ පීලි දෙක අපි ගමු. ත්‍රිපතා මේ තිබෙන්නේ ඍණ 10 අවස්ථාව. ඍණ 10ක් සෙල්සියස් මේක ඍණ 10ක් සෙල්සියස් තිබෙන්නේ. ඔහොම තිබෙනවා. උෂ්ණත්වයේ වැඩිවීමේදී උෂ්ණත්වය වැඩි වෙනකොට මේ පීල්ලේ දිග වැඩි වෙනවා මේ පීල්ලේ දිග මේවා වැඩි වෙනවා. ඒතර මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දීද ස්පර්ශ නොවී පැවතීම කියන කාරණාවට ගත්තාම නේද? උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 40 දී ස්පර්ශ නොවී කියලා කියන්නේ මේ නිකන් ගෑවි නොගෑවි ඉන්නවා කියන එකනේ. ස්පර්ශ නොවී පැවතීමට තිබිය යුතු අවම පරතරය කියලා නෑනේ. අවම කියන වචනයක් තිබෙන නිසා මේ උෂ්ණත්වය 40 දී. ඒතර මේ තිබෙන්නේ 30 දී මේ තිබෙන්නේ 40 දී මේ කට්ටිය ඉන්න විදිය. 40 දී නිකන් මේවා ඔන්න වගේ මට්ටමකට ඇවිදින් තිබෙන්නේ නේ. 40 දී තිබෙන්නේ මේවා නිකන් ගෑවි නොගෑවි වගේ තිබෙන්නේ. ගෑවි නොගෑවි වගේ තිබෙනවා. ගෑවි නොගෑවි තිබෙනවා කියන අවස්ථාවට තිබෙන්නේ. මේ උෂ්ණත්වය කීයේදීද? 40 දී. මේ තිබෙන්නේ ඍණ 10 තත්වයේදී මේ 40 සෙල්සියස් වලදී තිබෙන්නේ. මේ 40 සෙල්සියස් තිබෙන්නේ. ඒතර තමයි ඔබගෙන් අහන ප්‍රශ්නය තමයි සෙල්සියස් අංශක 40 උෂ්ණත්වයේදී මේවා ස්පර්ශ නොවී පැවතීම සඳහා ඍණ 10 දී තිබිය යුතු පරතරය. හරිද? දැන් ඔතනදී ඔබ පොඩ්ඩක් කල්පනාවෙන් බලන්නට දැන් මේ තිබෙන සිදුර ගත්තාම දැන් මේ මැද සෙන්ටර් එක කොහොම ගත්තාම මේක මේ පැත්තට එනවා මේක මේ පැත්තට ප්‍රසාරණය වෙනවා. අපහු මෙතනදී ගත්තාම මේක මේ පැත්තට ප්‍රසාරණය වෙනවා මේක මේ පැත්තට ප්‍රසාරණය වෙනවා. හරිද? ඒතර මේ එක සිදුරක් වැහෙන්න මේ එක ગેප් එකක් වැහෙන්න මෙයාගෙන් භාගයක දායකත්වයකුත් මෙයාගෙන් භාගයක දායකත්වයකුත් තිබෙන්නේ. හැබැයි මෙයාගේ ඉතිරි භාගයේ දායකත්වය මේ තිබෙන පැත්තේ කෙනාට සමානයි. ඒ නිසා මේ තිබෙන දණ්ඩේ උෂ්ණත්වයේ ඍණ 40 ඍණ 10 ඉඳලා 40 දක්වා වැඩි වෙනකොට දිග යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා කියලා හිතුවොත් ඒ වැඩි වෙන්නේ සෙන්ටිමීටර් දෙකක් නම් මෙතනට සෙන්ටිමීටර් එකකුයි මෙතනට සෙන්ටිමීටර් එකකුයි එනවා. ඒතර මෙයාගෙන් වැඩි වෙන සෙන්ටිමීටර් දෙකෙන් එකක් මෙතනට එනවා එකක් එහා පැත්තට යනවා. ඒ නිසා මේ තිබෙන සිදුර වැසීමට සිදුර නැතිවීමට ඇතිවන දිගෙහි වැඩිවීම දිග වැඩිවීම කියන කාරණාව මේ දණ්ඩේ උෂ්ණත්වය ඍණ 10 සිට 40 දක්වා වැඩි වෙනකොට වැඩි වෙන ප්‍රමාණයට මොනවා විය යුතුයිද? සමාන විය යුතුයි. ඒතර අපිට වාක්‍යයක් දාන්න පුළුවන්. මෙහෙම ලියමු 40ක් සෙල්සියස් උෂ්ණත්වයේදී 40ක් සෙල්සියස් උෂ්ණත්වයේදී පීලි දෙක 40ක් සෙල්සියස් උෂ්ණත්වයේදී පීලි දෙක එකිනෙක ස්පර්ශ නොවී පැවතීම සඳහා 40ක් සෙල්සියස් උෂ්ණත්වයේදී පීලි දෙක එකිනෙක ස්පර්ශ නොවී පැවතීම සඳහා ඍණ 10ක් සෙල්සියස් උෂ්ණත්වයේදී පීලි දෙක අතර පවත්වාගත යුතු අවම පරතරය පීලි දෙකක් අතර පවත්වාගත යුතු අවම පරතරය අදාළ උෂ්ණත්ව වැඩිවීමේදී එක් පීලක දිගෙහි වැඩි වන අගයට සමාන වේ. එක් පීලක දිගෙහි වැඩි වන අගයට සමාන වේ. එක් පීලක දිගෙහි වැඩි වන අගයට සමාන වේ. තේරුණාද? එක් පීලක දිගෙහි වැඩි වන අගයට සමාන වේ. ත්‍රිතා දිගෙහි වැඩිවීම ඔබට කෙලින්ම හදාන්න පුළුවන් සූත්‍රයක් මම කියලා දුන්නා. මොකක්ද?
ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ඩෙල්ටා ටීටා. මේ කෙලින් පාවිච්චි කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දිගෙහි වැඩි වන අගයට සමාන වේ. ඔක් කෙලින්ම දාන්න. කෙලින්ම දාන්න. උතර මේකෙදී මෙන්න මේ තිබෙන ગેප් එක උතර ඔය කියන විදිහට ඩෙල්ටා L ට සමානයි. මේ තිබෙන අගය ඩෙල්ටා L ට සමානයි. ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ඩෙල්ටා ටීටා. L කියන්නේ කවුද? මීටර 12යි. ඇල්ෆා මං කියවනේ 12 වැඩි කිරීම 10 කියලා ගන්න කියලා. 12 වැඩි කිරීම 10 කියලා ගන්න කිව්වනේ. උෂ්ණත්වයේ වැඩි වෙන ප්‍රමාණය කියලා කියන්නේ ඩෙල්ටා ටීටා. මේකෙදි පසු උෂ්ණත්වය 40යි ආරම්භක අගය ඍණ 10යි. ඔහොම නෙන්නේ 50කින් වැඩි වෙලා තිබෙනවා.